සාදුකාරයක් පොත්. හොඳයි. සාදුකාරයක් පවත්වන්න හැම දෙනා. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න හැම දෙනාම. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මස් ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මා විපාකා වත්තන්ති. විපාකෝ කම්ම සංභවෝ. තස්මා පුනබ්බවෝ හෝති. එවං ලෝකේ පවත්තති තී.
බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි. පනාවැන්න කහවත්ත ලොකු දුරක නෙමෙයි අපිට ටිකක් සමීපයෙහි පදිංචි ඔබ විශේෂ පින්කමක් සිද්ධ කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ විශේෂ පින්කම සඳහා දායකත්වයේ දරලා කටයුතු කරන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවක්. අපි කියනවා මිඩ්වයිෆ් මිස් කියලා. ඇන්දාන රෝහලට සම්බන්ධව කටයුතු කරන සුමනා විතාරණගේ මහත්මියත් ඒ වගේම එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා මහත්තයා ලෙස්ලි රණසිංහ මහත්මයා මේ දෙපළ මේ අනිකුත් ඥාති හිත මිත්‍රාදීන් එකතු කරගෙන දම්සතර රූපවාහිනී නාලිකාවත් සම්බන්ධ කරගෙන ලස්සන පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම පින්කම මේ විදිහට සිද්ධ කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මීට වසර 4කට පෙර මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය තාත්තට පින් දෙන්න. දඩයම් කන්ද කැටවල ගෙදර පදිංචිව හිටපු පොඩි මහත්මයා මහත්මාට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් තමයි මේ විශේෂ පින්කම මේ විදිහට අද සිද්ධ කරන්නේ. ඒ වගේම විශේෂ ආශිර්වාදයන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට කොරියාවෙහි සේවය කරන තිසර බුද්ධික පුතාටත් ඒ වගේම උසස් අධ්‍යාපනයේ නීති පීඨයේ හදාරන අද මේ පින්කමත් එක්කත් සම්බන්ධ වෙන නුවන් බුද්ධික පුතාටත් ඒ වගේම අද මේ අවස්ථාවට සම්බන්ධ නොවුනත් අධ්‍යයන කටයුතු නිසා සචිනි දිලීකා දියණිය ඇය වයඹ විද්‍යාපීඨෙ මම හිතන්නේ ඉගෙන ගන්නේ ඒ දූටත් ඒ වගේම තවත් උසස් කොරියාවෙහි සේවය කරන කල්ප හේවගේ පුතාටත් මේ දරුවන්ට විශේෂයෙන් ආශිර්වාද කරලා ඒ වගේම මේ පින්කමත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් හැම දෙනාටමත් ආශිර්වාද කරලා අද මේ පින්කම සිද්ධ කෙරෙනවා. ඒකම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා පොලිස් සේවයෙහි සේවය කරමින් ඉඳලා හදිසි අනතුරකින් මිය පරලොව යන්ට යෙදුණු හේමචන්ද්‍ර සොහොයුරාටත් ඒ වගේම සුමන සිරි මහත්මයා ඒ වගේම ඥාන සිරි මහත්මයා ඒ වගේම පැටි හේවාගේ සොහොයුරාටත් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් ඒ වගේම ආර්ය රම්මැණිකේ මෑණියන්ටත් මාටින් සිඤ්ඤෝ පියාණන්ටත් මේ විදිහට මේ පරපුරට සම්බන්ධ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නත් අද මේ පින්කම කෙරෙනවා. ඔය මම විනාඩි 5ක් විතර අරන් මතක් කළේ පින්කමේ අරමුණු. දැන් ඔය අරමුණු අතර ප්‍රධාන අරමුණ තමයි අපේ විතාරණගේ මහත්මියගේ ආදරණීය තාත්තා සිහිපත් කරලා ඒ තාත්තාට පින් දෙන්න කෙරෙන මේ පින්කම. දැන් මේ පින්කම සුවිශේෂයි. දැන් මාව ඔබ ඔබේ නිවසට වඩම්මවගෙන ඇවිල්ලා බණ කියවුවා නම් ඇත්තටම බණ අහන්නේ අපි විතරනේ. අද එහෙම නැහැ. අද රටක් බණ අහනවා. මේ ධර්ම දේශනාවක් තව අවස්ථා 4කදී විකාශනය වෙනවා. අහන පිරිස ප්‍රමාණය අපි දන්නේ නැහැ කොච්චරද කියලා. දම්සතර නාලිකාවෙහි වර්තමාන සභාපති නායක හාමුදුරුව පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරන්න ඕනි. කාර්ය මණ්ඩලයත් සිහිපත් කරන්න ඕනි. ඉතින් මේ පින්කමක ඇති ප්‍රබලතාවය අපිට කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එබඳු වටිනා ප්‍රබල පින්කමක් අද මේ සිද්ධ කරන්නේ තාත්තාට පින් දෙන්න. අපේ ජීවිතයේ අපිට හම්බ වෙච්ච වටිනාම සම්පත් දෙක තමයි අම්මයි තාත්තයි. හාමුදුරු නමක් විදිහට මම මෙතන ඉන්නේ මගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්නේ.
ඔබත් විවිධ වෘත්තීන් වල නියැලෙන අය. මෙතන ඉන්නවා ගොඩක් ගුරුවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ශිෂ්‍යාවෝ, නීති විද්‍යාලවල ඉගෙන ගන්න අය නේ. අපි අද ඔය කුමන තැනක සිට කටයුතු කළත් ඒ හැම තැනටම අපිට අඩිතාලම දාලා දුන්නු දෙන්න තමයි අම්මයි තාත්තයි. එතනදිත් තාත්තා ප්‍රධානයි. තාත්තා තමයි අපිට ජීවිතේ කියලා දෙන කෙනා. යා යුතු මග නොයා යුතු මග කියලා දෙන කෙනා තමයි තාත්තා. ඔය කෙනෙක්ගේ පෞරුෂත්වය පුද්ගලයෙක් ලොකු මහත් වෙලා එනකොට ඕනෑම දෙයකට ඕනෑම අභියෝගයකට බය නැතුව මුහුණ දෙන්න හදනගෙනා තමයි කවුද? තාත්තා. අපි අද සිහිපත් කරන්නෙත් එබඳු තාත්තා කෙනෙක්. තාත්තලගේ ජීවිතේ කැප වුණේ, දිය වුණේ අපි වෙනුවෙන්. ජාතක පොතේ එනවා ජාතක කතාවක්, නම ස්වර්ණහංස ජාතකය. තාත්තා අකාලේ මිය යන්නේ. ඔබ දන්නව කතාව. දූලා 3 දෙනයි. දූලා 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් අකාලේ මිය ගියාම ඒ අම්මත් ඒ දරුවොත් කොච්චර අසරණ වෙනවද කියන එක පෞල් සෞඛ්‍ය සේවිකාවක් විදිහට ඔබතුමියත් දන්නවා. බං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අසරණයි. මියගිය මේ තාත්තා උපදින්නේ කතාවේ හැටියට හංසයෙක් වෙලා, දෙකන් හංසයෙක් නෙමේ ස්වර්ණ හංසයෙක්. මේ හංසයට පුළුවන් පෙර ආත්ම බලන්න. බලනකොට තමන් පෙර ඉපදිලා ඉඳලා තියෙන්නේ මිනිස්සෙක් වෙලා. අකාලේ මිය ගිහිල්ලා. ළමයි 3 දෙනයි බිරිඳයි අසරණයි. මේ හංසයට ලැබිලා තිබුණ සුවිශේෂී දෙයක් ඇඟෙන්, ඒ තමයි ඇඟ රන්වන් පාටයි. මේ හංසයා එදා ඉඳලා මොකද කළේ? අර දූලා 3 දෙනාට පේන්න තමන්ගේ පිහාටු දාලා ගියා. දූලා 3 දෙනා ඒව විකුණගෙන ඊට පස්සේ ජීවත් වුණා. දැන් කතාවේ ඔතනින් එහා පරිච්ඡේදෙ මං ගන්නෙ නෑ. ඒකේ තියෙන වෙනම කතාවක් නේ. මට ඕනි ටික ඔතන මං කිව්වා. මොකද්ද? තාත්තා මිය ගිහිල්ලත් බැලුවේ කවුරු දිහාද? අන්න ඒ කාරණේ මට මතු කරන්න ඕනේ. මිය ගිහිල්ලත් තාත්තා බැලුවේ කවුරු දිහාද? දරුවෝ දිහා. මං කියන දේ තේරුණාද? අපි සිහිපත් කරන අපේ තාත්තලා එහෙමයි. හැබැයි ඉතින් තාත්තා ගැන ඇගීමට ලක් වෙන තැන් අඩුයි නේ. අග යන්නේම කවුද සර්? අම්මලානේ නේද? අපිව අග යනවා අඩුයි. ඇගීම් අඩුයි. ඇයි ඒකට හේතුව? මොකද හිතෙන්නේ? ඇයි හැම විටම කාන්තාවම ඇගයුනේ? ඇයි පිරිමි අපි ඇගීමට ලක් නොවුනේ? දැන් බලන්න ගීත ගත්තන් වැඩිපුරම ලියලා තියෙන්නේ කවුරු ගැනද? අම්මා ගැන. ජාතක පොත එහෙමයි. සාහිත්‍ය නිර්මාණ එහෙමයි. නිර්මාණ ලියවෙලා තියෙන තරමක්, බිහි වෙලා තියෙන තරමක් බිහි වෙලා තියෙන්නේ කා ගැනද? අම්මා ගැන. ඒකල සින්දුවකුත් ලියලා තියෙනවා පියසෙනි හසට කව් ගීලිය උනා මදි කියලා. මදි තමයි. ඇයි එහෙම වුනේ? ඒකට එක හේතුවක් තමයි ඔය නිර්මාණ අති බහුතරයක් ලියලා තියෙන්නේ පිරිමි අපි. පිරිමි අපි ගැනම වර්ණනා කරගත්තේ නෑ. කාවද ඇගයුවේ? කාන්තාව ඇගයුවා. තේරුණාද කියනද? ඒක තමයි ප්‍රධානම හේතුව. තවත් හේතු ගණනාවක් තියෙනවා. ඒ අතර එක් ප්‍රධාන හේතුවක් තමයි තව අපේ තියෙන මව් සෙනෙහස. මාතෘත්වයට අපි කොතරම් ආදරය කරනවාද? එහෙම නේද? අම්මාගේ ආශිර්වාදයේ මතින් තමයි ලෝකේ බුදු කෙනෙක් නිර්මාණය වෙන්නේ. දැන් තාත්තා අපිට කොච්චර ආදරය වුණත් අපි අම්මා බුදු වේවා කිව්ව හැරෙන්න තාත්තා බුදු වේවා කිව්වේ නැහැ. ඒකට හේතුව තමයි අපිට අපේ අම්මා කෙරෙහි ඇති දැඩි ගෞරවය සහ දැඩි භක්තිය. අම්මා සේම කවුද? තාත්තත් අපිට ආදරේ. අද අපි සිහිපත් කරන්නේ බොදු ආදරණීය තාත්තා කෙනෙක්. වසර 4ක් ගත වෙන මොහොතේ
තාත්තා සිහිපත් කරලා ඔබ අද මෙබඳු වටිනා පින්කමක් සිද්ධ කරන්නේ ඒ නිසා. තාත්තලගේ ජීවිත දියුනේ අපි වෙනුවෙන්. අර ගීතෙක තියෙන්නේ අන්දර යායේ වැවුතා උල්ලේ සක්මන් කරන අප්පච්චි. එහෙමයි කිව්වේ. කුඹුරේ වැවුතා උල්ලේ හේනේ නේද? පැලේ දිවි ගෙවුනේ අප්පච්චිගේ අපිව මේ තත්වයට ගොඩනගන්න පෝෂණය කරන්න. අදත් අපේ තාත්තලගේ කතාව ඒක. ඉතින් අපි අද සිහිපත් කරන්නෙත් එබඳු ආදරණීය තාත්තා කෙනෙක්. ඒ නිසායි මම ධර්ම දේශනාවට పూర్වයෙන් තාත්තා පිළිබඳව ওই කාරණා කීපේ සිහිපත් කළේ. අපි දැන් යමු අද අපි ඉගෙන ගන්න මාතෘකාවට. අද අපි ඉගෙන ගන්නේ සුවිශේෂී මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා අටලෝ දහමක්. අපි දන්නවා අටලෝ දහම. මම මේ ප්‍රවේශයේ ගන්නෙ මාතෘකාවට. මොනවද අටලෝ දහම? ලාභ අනිත් පැත්ත අලාභ. ඊටු කාරණා ඔබ දන්නවා. මම ඒ නිසා ඒ ගැන මතක් කරන්නේ නැහැ. දැන් ලාභෙදී අපි කවුරුත් කැමති. හැබැයි අලාභයේදී අපි මොකද කරන්නේ? කැමතිද අකමැතිද? දැන් අද මේක හොඳටම පේන්න තියෙනව නේද සර්? එහෙම නේද? දැන් සමහර ව්‍යාපාරික ස්ථානවල හාල් මිටි ටික හෙල්ලුනේවත් නැහැ. ඊයේ තියපු ටික අද හැමම තියෙනවා. හැබැයි මිල කීයේද? එහෙම වෙලා තියෙනව නේද? දැන් මේවා හොඳයිද? මම අද මේ මාතෘකාව තෝරගත්තේ අද කාලෝචිත කාලීන මාතෘකාවක් හැටියට. ලාභ සත්කාර පස්සෙම පන්නගෙන ගියොත් මොකද වෙන්නේ? ලාභය පසුපසම පන්නා ගියොත් මොකද වෙන්නේ? ඒ තුල ඇත්තටම වෙන්නේ අපේ විනාශය. මම එක උදාහරණයක් ගන්නම්. දේවදත්ත හාමුදුරුවන්ට හරියට ලාභ සත්කාර හම්බුණානේ. කවුරු නිසාද? එයාම පහදවාගත්තු අජාසත්ත රජුරුව නිසා. අජාසත්ත රජුරුව අද කොහෙද ඉන්නේ? ලෝකුඹු නිරේ අපාගතව. මොකක්ද අකුසල කර්මය? තාත්තා මරපු එක. හොඳට අහගන්න. ඒ ලාභ පස්සේම පන්නගෙන ගිය කෙනෙක් තමයි කවුද? දේවදත්ත හාමුදුරුව. දෙන්න කතා කරගත්තේ ඔයා තාත්තා මරලා රජ වෙන්න, මම බුදුහාමුදුරුව මරලා බුදු වෙන්න. ඕකනේ givisuma දෙන්නගේ නේද? එතකොට ලාභ සත්කාර එමට ලැබුණා රජ්ජුරුව නිසා. කාටද? දේවදත්ත හාමුදුරුවන්. දවසක් බුදුහාමුදුරුව ළඟ හිටපු භික්ෂුන් වහන්සේලා කතා වෙනවා අපි මොන දුකක්ද මේ විඳින්නේ. දේවදත්ත හාමුදුරුව ළඟට ගියා නම් පිණ්ඩපාත යන්න ඕනෙත් නැහැ, මොකුත් ඕනේ නැහැ. දාන ටික කොහෙටද? පන්සලටම හම්බ වෙනවා. කරත්තවල පටෝල එවන්නේ. කිසි අඩුපාඩුවක් නැහැ. බුදුහාමුදුරුවෝ ඕන් එතෙන්ට වැඩම කළා. බුදුහාමුදුරුවෝ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මං එන්න කලින් මොකක් ගැනද කතා කර කර හිටියේ? අපි මේ කතා කර කර හිටියේ දේවදත්ත හාමුදුරුවන්ට ලැබෙන මොකක් ගැනද? ලාභ සත්කාර ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මොනම හේතුවක් මතවත් ඒ ලාභ සත්කාරවලට ඉරිසියා කරන්න එපා කිව්වා. ඒවට ඉරිසියා කරන්න එපයි කිව්වා. කියලා බුදුහාමුදුරුවෝ හරි අපූර්ව කාරණා ටිකක් ඔතෙන්ට ගෙන හැරලා දෙනවා. මොකක්ද දන්නවද කියන්නේ? සමහර දේවල් සමහරුන්ට ලැබෙන්නේ විනාශෙටලු මහත්තයා. සමහර දේවල් සමහරුන්ට හම්බ වෙන්නේ ඒ පුද්ගලයාගේ මොකටද? විනාශයට. කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මහණෙනි. ඔය සර්ප විස බල්ලගේ හොම්බේ වැදුනහම බල්ලා සැර වෙනවා. ඊට පස්සේ ඌ අහුවෙන එක කන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බල්ලාගේ අවසාන කෑමේ. වැඩි කල් කන්න හම්බ වෙන්නේ නැහැ. කාගෙන් හරි කෑවම බල්ලා මොකක් වෙනවද? බල්ලා ඉවරයි. දැන් ඌට ඒ දේ ලැබුණේ මොකටද එතකොට?
උගේ විනාශයට. සර්ප පිට හෝ සර්ප විස. බුදුහාමුදුරුවෝ දේශනා කරන බල්ලගේ හොම්බේ වැදුනහමලු ඌ සැරවෙන්නේ. කොන් අහුවෙන කෙනාව මොකක් කරනවද? කන්න පටන් ගන්න. ආන් විනාශය. කෙහෙල් පැලේ හිටෝපු අපි ඕකෙන් කැනක්නේ බලාගෙන ඉන්නේ. නේද? හැබැයි කොච්චර පෝර වතුර නේද අවශ්‍ය දාති දාලා එකතු කරලා කෙහෙල් ගහ ඉක්මනින් ලොකු කරපුවාම ඒකෙන් කැනක් හැදෙනවා. හැබැයි කැන හැදුන ගමන් අර අපි පෝෂණය කරපු ගහින් වැඩක් තියෙනවා. ඒ කියන්නේ කෙහෙල් ගහේ කැන හැදෙන්නේ කෙහෙල් ගහේ මොකටද? විනාශයට. උණ ගහේ මල් පිපෙන්නේ. දැන් උණ ගහේ මල් නැහැනේ. හැබැයි උණ පඳුරු වල මල් හැදෙනවා. ඒ මල් හැදෙන්නේ උණ පඳුරේ මොකටද? විනාශයට. කොටලුවාගේ ගෑනු සතා කොටලු දෙන. කොටලු දෙනට පැටව් හම්බ වෙන්නේ ඉන්නේ කොටලු දෙනගේ විනාශයට. ඒ කියන්නේ කොටලු දෙනට පැටියෙක් හම්බ වෙන්න ඉන්නකොට එයා හරි උජාරුවෙන් ඉන්නේ. ඇයි? පැටියෙක් හම්බ වෙන්න ඉන්න නිසා. හැබැයි එයා දන්නේ නැල්ලු පැටිය හම්බ වෙනකොට අම්මා මොකක් වෙනවද? මැරෙන විත්තිය. ඒ වගේම කතාවක් තව මං අහලා තියෙනවා. මං දන්නේ ඒක කොතෙක් දුරට හරිද කියලා. කුණකටුවා කියන සතා. කුණකටු අම්මාට පැටව් හම්බ වෙන්න ඉන්නකොට මේක බණ කතාවේ කතාවක් නෙමෙයි පරිබාහිර කතාවක්. අතෙන්ට පටලව ගන්න එපා. එයාට හරි අමාරුයි. පැටව් හම්බ වෙන්න ඉන්න කුණකටු අම්මට. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් වේගෙන් යනවා. වේගෙන් යනවා. ඒ රළු පරළු තැන් වලින් මුල්ලුඩින් ගල්ලුඩින් යනවා. යනකොට මේ ඇඟ යටපැත්ත මොකක් වෙනවද? ඇතිල්ලෙනවා. ඇතිල්ලිලා මොකක් වෙනවද? ගෙවෙනවා. ගෙවිලා පුපුරනවා. පිපුරුවම පැටව් ටික එළියට එනවා. අම්මා මැරෙනවා. පැටව් ඉස්සෙල්ලාම කන්නේ කාවද? මන් දන්න තරමින් ඔය කුණකටුවා කියන සතා ඔය කුණකටුවා කියලා කියන්නේ ඒ නිසායි. අනික් සත්තු සද්දයක් බද්දයක් ඇහෙනකොට පාරක හිටියත් හිමීට මොකක් වෙනවද? අයින් වෙනවා. කුණකටුවා එහෙම අයින් වෙන්නේ නැහැ. ඒතකොට දැන් කුණකටුව අම්මාට පැටව් හම්බ වෙනකොට කුණකටුවා මොකක් වෙනවද? විනාශ වෙනවා. අම්මා විනාශ වෙනවා. ඒක මේ බණ කතාවේ කාරණයක් නෙමෙයි. බණ කතාවට එන්නේ අර හතර. අපි යන් ආයේ හතරට. බල්ලා සැරවුනේ උගේ විනාශයට. කෙහෙල් ගහේ කැන හැදුනේ ගහේ විනාශයට. උණ පඳුරේ මල් පිපුනේ උණ ගහේ විනාශයට. කොටලු දෙනට පැටව් හම්බ වෙන්න ලැබුණේ කොටලු දෙනගේ විනාශයට කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මහණෙනි, ඔය සමහරුන්ට සමහර දේවල් හම්බ වෙන්නෙත් මොකටද? ඒ පුද්ගලයාගේ විනාශයට. ඒක උනේ නැද්ද දේවදත්ත හාමුදුරුවන්ට? ඇයි? ලාභ සත්කාර පසුපසම හඹා යෑම. තේරුණාද කියන දේ? ලැබෙන දේවල් තියේවි. බුදුහාමුදුරුවන්ට නොලැබුණාද? බුදුහාමුදුරුවන්ට තරම් අදත් ලැබෙන කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? නමුත් ඒවා පසුපස බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් හඹා ගියේ නැහැ. අනිත් එක වැරදි මගින් ලබන ලාභය හොඳයිද? හොඳ දෙයක්ද? හොඳ නෑ. නිසා හරි දෙයි අපි කරන්න ඕනේ. වැරදි දෙයින් වැරදි මගින් නම් අපි උපයන්න හදන්නේ, ලාභ සත්කාර ලබන්න හදන්නේ, ඒක ඒ පුද්ගලයාගේ මොකද්ද? විනාශයට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ සමහර මිනිස්සු හරි නින්දක්වත් නැහැ. නේද? රැට හීනෙනුත් පේන්නේ ඒවා. රාගය, ద్వේෂය, මෝහය මේවනේ පවතින්නේ නේද? හරි භයානකයි. නේද? ඉතින් ඔය අතර තව සමහර අය ඉන්නවා දැන් තමන්ගේ වැඩ කටයුත්ත තමන්ගේ දේ කරගෙන තමන්ගේ ජීවිතේ පියවරින් පියවර ඉහළට යනවා නෙවෙයි. අනුන්ගේ දේ. එහෙම මිනිස්සුත් ඉන්නවනේ. නේද? තමන්ගේ අරමුණට වැඩ කරන්න උත්සාහ ගන්නව නෙමෙයි.
අපි වෙන එක මේ කාරණේ කතාවකින්ම පැහැදිලි කරගමුකෝ. අර එක සිදුවීමක් තියෙනවා මේ පිස්සන් කොටුව පිස්සෝ ඉන්න අපි ඒකට කියන්නේ පිස්සන් කොටුව කියලා නේද? ඒ ඔගේ රෝගීන් පැනලා යනවට ලොකු බැම්මක් ගහලා තියෙනවා. ඉතින් දැන් මේ එක මිනිස්සෙක් දැන් මේ බැම්මට එහා පැත්තෙන් ඒකට පිස්සු නෑ ඒක පාරේ යනවා. යනකොට මේ මිනිහට ඇහෙනවලු මේ ඇතුලේ ගණන් කරනවා. මොනවද ගණන් කරන්නේ? පිස්සු කණ්ඩායමක් එකට එකතු වෙලා 14යි 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 කියන වැහෙනවා. දැන් මේ එළියේ ඉන්න මිනිහට දැන් මේ මොකද්ද කියන එක හරි ප්‍රශ්නයක්. මොකද්ද මේ 14යි කියන එක? නේද? දැන් මේක බලා ගන්නම ඕනි. මේ බැම්ම දිහා බලාගෙන යනකොට පේනවලු එක තැනකින් පොඩි හිලක් තියෙනවා. අනිත් පැත්ත පේන, ඇතුල් පැත්ත පේන. ඉතින් මිනිහා හිමීට අර හිලට ඇහැ තියලා බැලුවා. බලනකොටම වැදුනා. යමක් ඇහි ගොම ගඳත් දැනුණා. අනිත් පැත්තෙන් පිස්සෝ පටන් ගත්තලු 15යි 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 කියලා ගණන් කරන්න. ඒ කියන්නේ මේ වෙනකොට කී දෙනෙක් අර හිලෙන් ඇහැ තියලා බලලද? 14 දෙනෙක් බලලා. දැන් මේ 15 වෙනි කෙනා තමයි මේ බැලුවේ ඇහැ තියලා. තමුන්ගේ ගමන තමුන්ගේ පාඩුවේ යන්නේ නැතුව මොකද්ද? අර අනුන්ගේ දේවල් මොකද්ද? බලන්න ගියා. යෑම තුල මොකද්ද? ආන් වෙච්ච විනාශය. ඉතින් පිස්සන් කොටුවේ වෙච්ච සිදුවීමක් වුණත් කතාවක් වුණත් කාරණයක් වුණත් ගන්න හොඳ පාඩමක් ඔබටත් අපිටත් තියෙනවා. සාමේ තමන්ගේ දියුණුව හදාගන්න ඕනේ. හැබැයි ඒක අයථා මගින් ලබන දියුණුවක් නොවිය යුතුයි. ධාර්මික දියුණුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලාභ සත්කාර වලට හසු වෙලා ඒ පසුපසම අධාර්මිකව නම් අපි ගමන් කරන්නේ තමන්ගේ විනාශය කවුරු විසින්ම සිද්ධ කරගෙනද? තමන් විසින්ම සිද්ධ කරගෙන තියෙනවා. ප්‍රවේශම් වෙන්න ඕනේ පින්වතුනි. අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ජීවිතයක් ඔබටත් තියෙන්නේ මටත් තියෙන්නේ. අපි දෙගොල්ලන්ටම තියෙන්නේ නේද? ඒ අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ජීවිතේ කලමනාකරණය වෙන්නේ මේ ජීවත් වෙන 60 70 තුලදී වැරදි තැනට නම් අන්න ප්‍රශ්නයක් කරගන්න වෙනවා. කාගෙන්ද ප්‍රශ්න කරගන්න වෙන්නේ? තමන්ගේ නේද? මතක තියාගන්න. බණ අහනකොට දැන් බණ අහනකොට තවත් තැනක අපි බණ අහනකොට අපි ළඟ යම් අඩුපාඩුවක් වෙත්නම් ඒ අඩුපාඩුව අපි මොකක් කරගන්න ඕනේද? හදාගන්න ඕනේ ජීවිතේ. ඒකට ලැජ්ජ වෙන්න ඕනේ. දැන් මම මේ කියන කාරණා ඔබේ ජීවිතයේ තුල පවතිනවා නම් ඔබ මොකක් වෙන්න ඕනේද? ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒකට පොඩ්ඩක්වත් ලැජ්ජ වෙන්න ඕනේ නෑ. ලැජ්ජ වෙන්න ඕනි මොකටද? මෙච්චර මනුස්සාත්මයකුත් හම්බ වෙලා මේ වටිනාකම් අපිට ඉගෙන ගන්න පසුබිම තිබිලා ඒවා නිවැරදි කරලා හදාගන්නේ නැතුව සසරටත් අපි අරන් යනවා නම් ආන් එතන ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? මං කියන දේ තේරෙනවද ඔබට? මේ තරම් මේ ධර්මයේ පවතින ධර්මයේ ඇහෙන ඉගෙන කියාගන්න ඉඩ හදාගන්න ඉඩකඩ තියෙද්දිත් ඒවා නිවැරදි කරගන්නේ නැතුව සසරටත් අපි අරන් යනවා නම් එතන ලැජ්ජ වෙන්න කාරණයක් නැද්ද අපිට? කල්පනා කරලා බලන්න. මං කියන දේ තේරුණාද? එනිසා පින්වතුනි අපේ ජීවිත පියවරින් පියවර පරිච්ඡේදයෙන් පරිච්ඡේදේ කවුද හදාගන්න ඕන? තමන් විසින් හදාගන්න ඕන. මං තව පොඩි කාරණයක් ඔතෙන්ට එකතු කරනවා කතාවක්. හැබැයි මේක තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. මේ කාරණේ ඔබට ඊටාම වැදගත් වේවි මම ඔය කියාගෙන ආපු කාරණෙත් එක්ක. රජ කෙනෙක් ඉන්නවා නම පචේතන රජු. මොකද්ද නම? පචේතන කියලා රජ කෙනෙක්. තමන්ගේ රියදුරාට එන්න කිව්වා රජුරු. එන්න කියලා රියදුරාට කියනවා
තව මට මාසයකින් යුද්ධයකට යන්න තියෙන. හොඳට අහගන්න. මාසයයි තියෙන්නේ. රජුරෝ කියනවා මට තව මාසයකින් යුද්ධයකට යන්න තියෙනවා. හැබැයි මගේ කරත්තේ රෝද දෙක හරිනේ. රජුරෝ කියනවා මට ඕනේ අලුතෙන් රෝද දෙකක් හදාගන්න. රියදුරාට කියනවා. ඒ ගමන මේ රියදුරු මොකද කළේ? රජ්ජුරුවන්ගේ අනුව මේ කරත්ත රෝදය හදලා මාසයකින් නෙමෙයි මාස 6කින් හොඳේ. දැන් මාස 5ක් මේ වෙනකොට ගෙවිලා ගිහිල්ලා. දැන් යුද්ධයට යන්න තියෙන්නේ මාස 6කින් හොඳේ. මාස 5ක් මේ වෙනකොට ගෙවිලා ගිහිල්ලා. කරත්ත රෝද දෙකෙන් එකක් හදලා රජ්ජුරුවන්ට ගෙනත් දුන්නා. දැන් තව ඉතුරු තියෙන්නේ කීයද? මාසයයි. දැන් 5ක් ගෙවිලා ඉවරයි. මේ මිනිස්සයා එක රෝදයක් හදලා ගෙනත් දෙනවා රජ්ජුරුවන්ට. රජ්ජුරුව අහනවා දැන් හරි ගැටලුවක් නේ. එක රෝදකින් මේක කරන්න බෑනේ. තව ඉතුරු තියෙන්නේත් කාලේ කොච්චරද? මාසයයි. ඒකම රජ්ජුරුව ඇහුවා මේ තව මාසයකින් ඉතුරු රෝදි හදන්න පුළුවන්ද කියලා. ඒ ගමන මේ මිනිස්සයා කියනවා පුළුවන් කියලා. මිනිස්සයා කියනවා පුළුවන් කියලා. මේ මිනිස්සයා මොකද කරන්නේ? මාසෙකින් ඉතුරු රෝදි හදලා අරන් ආවා. රජ්ජුරුව බැලුවා රෝද දෙක දිහා. හොඳට අහගන්න මේක ලස්සන කතාවක්. රෝද දෙකම එක වගේ. වෙනසක් නැහැ. රජ්ජුරුව අර කරත්තකරුගෙන් අහනවා මේ ඔබ එක ක්‍රෝධයක් හදන්න මාස 5ක් කරගෙන අනික් ක්‍රෝධෙ මේ මාසෙන් හදලා ගෙනත් තියෙන්නේ දෙකේ වෙනසක් නැහැ. එතකොට මේ මිනිස්සයා කියනවා නෑ රජතුමනි වෙනසක් තියෙනවා. ඒ ගමන අහනවා මේ මොකක්ද වෙනස? කොතනද මේකේ වෙනසක් තියෙන්නේ? මේ මිනිස්සයා අර රෝද දෙකම ගන්නවා. අපි හිතමුකෝ මේක රාජ සභාව කියලා. ඉස්සෙල්ලාම මාසයකින් හදපු රෝදේ රාජ සභාවේ පෙන්නලා අරිනවා. චුට්ටක් දුරක් පෙල්ලිලා ගිය කැරකිලා ගිය රෝදේ පැත්තකට ඇලවෙලා මොකක් වෙනවද? ඇදගෙන වැටෙනවා. ඊළඟට මාස 5කින් හදපු රෝදෙත් මොකක් කරනවද? රාජ සභාව මැද පෙන්නලා අරිනවා. ඒ රෝදේ මොකද වෙන්නේ? තමන් අතින් දුන්නු තල්ලුව ශක්තිය ප්‍රමාණය ගිහිල්ලා රෝදයේ රාජ සභාව මැද මොකක් වෙනවද? එහෙම් පිටින්ම හරි මැද රාජ සභාව මැද මොකක් වෙනවද? නැවතිලා හිටිනවා. එහි පැත්තට වැටෙන්නෙත් නැහැ. මේ පැත්තට වැටෙන්නේ නැහැ. දැක්කද රෝද දෙකේ වෙනස? බැලු බැල්මට රෝද දෙකේ වෙනසක් පෙවුනද? පෙවුනද? නැහැ. දැන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මේ කාරණේ මේ විදිහට ගන්න? අපේ තියෙනව නේද මතයක් මිනිස්සුන්ගේ නරක වැඩ කරන මිනිස්සුන්ටමයි හොඳ වැඩ කරන මිනිස්සුන්ට මොකද්ද? හොඳක් නෑ කියලා. අන්න ගලපනවා බුදුහාමුදුරුවෝ. බැලු බැල්මට රෝද දෙකම මොකද්ද? එකම තමයි. පිටට පේන්නේ නෑ. හැබැයි වෙනසක් තියනවද නැද්ද? තියනවද නැද්ද? රජ්ජුරුව පෙන්නලා දෙනවා. සමහරුන්ගේ කය, සිත, වචනය මේවා මොකද්ද? හොඳ මගට නෙමෙයි හසුරුවලා තියෙන්නේ මොන පැත්තටද? නරක මගට. පේන්න හොඳයි. හැබැයි ඇතුලෙන් අරව මොකක් වෙලා තියෙනවද? ක්‍රියාත්මකයි. එහෙම අර කරත්ත රෝද දෙක බැලු බැල්මට බාහිරින් පේන්නා වගේ එකම විදිහට අපි මිනිස්සු විදිහට බැලුවාමත් බාහිරින් හැමෝම එකම විදිහට තමයි පේන්නේ. හැබැයි ඇතුලෙන් කර කියපු දේවල් කා සන්තකවද තියෙන්නේ? තමන් සන්තකව තියෙනවා. පන් කියන දේ පැහැදිලිද? කවුද ඒව අරගෙන යන්නේ? ඒව පේන්න තියෙනවද? ඒව අර අතින් යොදවපු ශක්තිය තියෙන තාක් යනවා. ඊට පස්සේ මොකක් වෙනවද? එක්ක පෙරේත ලෝකයක, එක්ක තිරිසංගත ලෝකයක, එක්ක අපාගත තැනක.
තේරෙනවද කියන දේ. හැබැයි හරි මග නිවැරදි මග ගත්ත මිනිස්සයා ඒත් අර විදිහම තමයි පෙනුමින් බාහිරින්. හැබැයි එයා වැටෙනවද අර තැන්වලට? කල්පනා කරලා බලන්න. වැටෙනවද? වැටෙන්නේ නැහැ. එයා මරණින් මත්තේ പ്രേත ලෝකයකට යන්නේ නැහැ. තිරිසංගත ලෝකයකට යන්නේ නැහැ. මොකද එයා ජීවත්ව ඉන්න කාලේ එයාගේ සුගතියට වැඩ කරගෙන තියනවද නැද්ද? කරගෙන තියෙනවා. ලාභ සත්කාර පසුපස පන්නාගෙන යන මිනිස්සයා හරියට අර මාසෙන් හදපු කරත්ත රෝදි වගේ. තේරුණාද කියන දේ? අනිත් මිනිස්සයා හරියට මාස 6න් හදපු කරත්ත රෝදේ වගේ. තවත් ලස්සන උපමාවක් මතක් වුණා. ඒකත් අපි ඔතෙන්ටම එකතු කරගමු. එළියේ තියෙන කළු ගල්. අපි කළු ගලක් ගන්නවා. ඒ කළු ගල අරගෙන අපි කට්ටියත් එක්ක යනවා වතුර වලක් සහිත තැනකට. ගිහිල්ලා අර කළු ගල වතුර වලට දානවා. දැම්ම ගමන් කළු ගල මොකක් වෙනවද? යට යනවා. දැන් අපි කට්ටියත් එක්ක වල වටේට ඉඳගෙන ප්‍රාර්ථනාවක් කරනවා. අර යට ගිය කළු ගල උඩ ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයිද කළු ගල උඩ? එන්නේ නැහැ. එහෙම උඩ එන්නේ නැහැනේ පැල්මඩුල්ලේ පැත්තේ කළු ගල නේද? මෙහෙත් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගලපනවා අපිට ওই කාරණා ලස්සනට. කොහොමද දන්නවද? පංච දුස්චරිතයව කරගෙන ඉන්න මිනිසෙක් ඉන්නවා. ඕම් මැරිලා. මොකක් වෙලාද? දැන් මැරිලා. අපි මෙහි පින් දෙනවා, පැන් වඩනවා, බණ කියනවා, දානෙ දෙනවා. මම මේ එපා කියනෝ එහෙම නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. ඕවා ගන්න පුළුවන්ද? හම්බ වෙයිද? නෑ. හරියට අර කළු ගල වතුරට වැහෙන්න වගේ වැහෙන්න යට ගියාම ආයි ගොඩේමක් තියෙනවද? සමහරුන්ගේ ජීවිත එහෙම නෙවෙයිද? කල්පනා කරලා බලන්න. ලාභ සත්කාර පසුපසම පන්නාගෙන ගිය ජීවිත එහෙම නෙවෙයිද? කළු ගල වතුරට වැහෙන්න වගේ නේද? දැන් ඔකේ හොඳ පැත්තත් අපි ගන්න එපා. ඒකත් බුදුහාඳුරුවෝ පෙන්නලා දෙනවා. හොඳ පැත්ත තමයි සමහර මිනිස්සු ඉන්නවා හරියට ඒකට බුදුහාමුදුරුවෝ උපමාවට ගන්න මේ ගිතෙල් පුරෝපු කලයක් වගේ. දැන් මේ පහන පත්තු කරලා තියෙනවනේ මෙතන නේද? දැන් මේකේ යට තියෙනවා ඔයගොල්ලන්ට පේනවා වතුර මේ පහනේ. උඩ තියෙනවා මොනවද? තෙල්. දැන් අපිට ඕනි මේ තෙල් ටික යට යවන්න. පුළුවන්. ගිතෙල් පුරෝපු කලෙත් ඔන්න ඔහමයි වතුරට දානවා. කලේ දානවා කොහෙටද? වතුරට. දාලා කලේ බින්දම කටු යට යනවා ගිතෙල් උඩ පාවෙනවා. අපිට ඕනි ගිතෙල් යට යවන්න පුළුවන්ද? කොයිතරම් උත්සාහ ගත්තත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අර විදිහටම අපිට පේන්න තියෙනවා. තෙල් ටික උඩ පාවෙනවා. පංච සුචරිතය කරගෙන ඉන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ කියන්නේ හොඳ වැඩ. යහපත් වැඩ. තේරුණාද? කාලයාගේ වැමෙන් ඉතින් මේ මිනිස්සයත් මැරෙනවා. මේ මිනිස්සයත් මරණයටපත් වෙනවා. අපි ප්‍රාර්ථනාවක් කරනවා මේ මැරිච්ච මිනිස්සයා දුගතියකට යන්න කියලා. සුගතියකට එහෙම නෙමෙයි. කොහෙට යන්න කියලාද? දුගතියකට. හොඳ වැඩ කරගෙන හිටපු මිනිස්සයා. එනිසාගේ වරදක් නැහැ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා කොහෙ යන්න කියලාද? දුගතියකට යයිද මේ මිනිස්සයා? යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? ඒ මිනිස්සයාගේ සුගතියට අවශ්‍ය කරන වැඩ ඉන්නකම් මොකක් කළාද? කරගෙන තිබ්බා. හරියට මේ තෙල් ටික මේ යට වතුර යටට යවන්න අපිට කොච්චර වමනාව තිබුණත් බෑ වගේ තමයි අපි කොයිතරම් උත්සාහ ගත්තත් හොඳ වැඩ කරගත්තු මිනිස්සයව නරකකට දාන්න අපිට බෑ. ඇයි? එයාගේ ගමනට තමන්ගේ ගමනට අවශ්‍ය කරන මග මොකක් කරගෙන තියෙනවද? හදාගෙන තියෙනවා. ගොඩක් අය තේරුම් නොගත්ත කාරණයක් තමයි සංසාර ගමනක අපි ඉන්න බව. ඇත්තටම අපි හැමෝම ඉන්නේ සංසාර ගමනක. ඒ ගමනේහි తాවකාලික නවාතැනක් මේක. අර එක ජන කවියක් තියෙනවා අපි කෙටියෙන් ගමු. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ ගන්දිය මතින් පැදගෙන සීරුවට යතේ.
දෙපසින් මහ වනය දැකලා සුසුම්ලතේ තොටුපළ දැනමෙ මං යහතින් ගමන් යතේ. දෙක පාරට ඕක ඇහුවන් තේරෙන්නේ නැතුව ඇති. මම පදෙන් පදේ අරන් කියලා දෙන්නම් කෙටියෙන්. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙති. සංකල්ප රූපයක් මවා ගන්නකෝ. ගඟක් තියෙනවා, ඔරුවක් නවත්තලා තියෙනවා, ඔරුවේ අපි ඉන්නවා. හැබැයි අපිට පේන්නේ යට ඉන්නව කවුද? කිඹුලෙක්. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙති. කවියා ඔය කිව්වේ ඇත්තටම වතුර යට ඉන්න අපි ඔය සත්තුවත් ගිහිල්ලා බලන කිඹුලෙක් ගැන නෙවෙයි. කවුද එහෙනම්? මොකද්ද මේ කිඹුලා කියන එකෙන් සංකේතවත් කළේ? අපිට නොපෙනෙන කර්ම ශක්තිය. අපිට නොපෙනෙන කර්ම ශක්තිය නැමැති කිඹුලා ඉන්නවා වතුර යටට වෙලා බලාගෙන කාව අල්ලගන්නද? අපිව අල්ලගන්න. මොකක් ලැබෙනකන්ද? ඉඩක් ලැබෙනකන්, අවස්ථාවක් ලැබෙනකන්. මං කියන දේ තේරුණාද? දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ. ඒ කියන්නේ අපිට නොපෙනෙන කර්ම ශක්තිය හැම වෙලෙම එනවා කාගේ පස්සෙන්ද? කාගේ පස්සෙන් දෙන්නේ? අපි යන තැන එනවා. අපි පස්සෙන් ඉඩක් ලැබෙනකන් ලැබුණු ඉඩෙන් මොකක් කරගත්තද? අපිව දැහැ ගන්නවා, අල්ල ගන්නවා. තේරුණාද කියන දේ? කවියා කිව්වේ ඒකයි. කර්ම ශක්තිය නැමැති කිඹුලා එනවා කාගේ පස්සේද එන? අපි පස්සේ ඉඩක් ලැබෙනකන්. හැබැයි අපිට ඒ ගැන තැකීමක් තියෙනවද? ලාභ සත්කාර පස්සෙම දුවනවා ගොඩක් අය. තේරුණාද කියන්නේ? අරගෙන තැකීමක් නැහැ. ඒ කියන්නේ අපි පසුපස එන කර්ම ශක්තිය පිළිබඳව අපිට තැකීමක් නැහැ. අපි අපේ ගමන ඔහේ යනවා. ඒක තමයි අර කියන්නේ ගම් දිය මතින් පැදගෙන සීරුවට යත්තේ. අපි ඔරුව පැදගෙන යනවා. අපේ ගමන. දැන් මෙතනක් තියෙන ඔරුව අවුරුදු 15 20 25 30 40 50 60 නේද? අපි කවුරුත් මොකක් කරලා තියෙනවද? ජීවන ගමන නැමැති ඔරුව පදවල තියෙනවද නැද්ද? හැබැයි අරගෙන අපිට තැකීමක් තියෙනවද? ඒ ගැන අපිට තැකීමක් නැහැ. හැබැයි මතක තියෙන්න ඕනි හැම විටම කර්ම ශක්තිය නැමැති කිඹුලත් එනවා. කාගේ පස්සේද? අපි පස්සේ ඉඩක් ලැබෙනකන් මොකක් කරගන්නද? අපිව දැහැ ගන්න. දෙපසින් මහ වනය දැකලා සුසුම්ලතේ. ගමන ඔය විදිහට යනකොට දැන් ගඟේ නේ ඔරුව යන්නේ. දෙපැත්තෙන් පේන දේවල් තියෙනවා. ගන්න පුළුවන්ද? ගන්න බෑ. මොකද අපි මැදනේ ඉන්නේ. දැන් කවියා උතන කියන්නේ ජීවන ගමන නැමැති ඔරුව අපි පදවගෙන යද්දී අපිටත් දෙපසින් ලැබෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අර මම ආරම්භයේදී කිව්වේ අටලෝතහ. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. හොඳ හතරයි, නරක හතරයි. ජීවන ගමන නැමැති ඔරුව අපි පදවද්දී ඔය අටට අඩු වැඩි වශයෙන් අපිට මුහුණ දෙන්න වෙනවද නැද්ද? කල්පනා කරලා බලන්න. ලස්සන කවියක්, ලොකු කතාවක්. අන්තිමට කවියා කියනවා තොටුපළ දැන මෙ මං යහතින් ගමන් යතේ. මොකද්ද තොටුපළ? දැන් කවියේ බැලු බැල්මට අදහස තමයි තොටුපළ කියන්නේ ඔරුව නවත්තන තැන. මේ කියන්නේ ඔරුව නවත්තන තොටුපළ ගැන නෙවෙයි. මොකද්ද එහෙනම් මේ නවාතැන? මොකද්ද මේ තොටුපළ? මේ තොටුපළ තමයි මරණයත් නෙවෙයි. මේ සසර ගමනේ නවාතැන වෙච්ච තොටුපළ. මොකක්ද ඒ තොටුපළ? ඒ තමයි නිවන. ඒතර දැන් එහෙම නිවනට යන්න පුළුවන්ද? දැන් බලන්න පදේ මුල ඒ ටිකක් තියෙනවා. එහෙම නිවනට යන්න පුළුවන්. එහෙම නිවන නැමැති තොටුපළට ඔරුව පදවන්න පුළුවන්. එහෙම බෑ. බැරි බව කවිය කොහොමද කියන්නේ? තොටුපළ දැන මෙමං යහතින් අන්න වචනේ. මොකද්ද? යහතින්. ගමන යහතින් නම්
කොතෙන්ට යන්න පුළුවන්ද? තොටුපළට යන්න පුළුවන්. ඒ කියන්නේ නිවනට යන්න පුළුවන්. දැන් යන් අහපුවා පොඩ්ඩක් අපි මුලට. මතකයිද බලන්න? දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ. ඔරුවක් නවත්තලා තියෙන ඔරුවේ අපි ඉන්නවා. යට ඉන්නවා කිඹුලේ. කිඹුලාගෙන් සංකේතවත් කරන්නේ ඔතන කාවද එතකොට? කර්ම ශක්තිය. අපිට නොපෙනෙන කර්ම ශක්තිය. කිඹුලා නැමැති කර්ම ශක්තිය බලන් ඉන්නවා කාව දැහැ ගන්නද? අපිව දැහැ ගන්න. පැහැදිලිද? ඒ ගැන අපිට තැකීමක් නැහැ. ගන්ධිය මතින් පැදගෙන සීරුවට යටි අපි අපේ ගමන යනවා. 30 40 50 60 70 වෙලා දැන් පැදලවරු අපි. තේරුණාද කියන දේ? හැබැයි අරගෙන අපිට තැකීමක් නැහැ. ඒ යන ගමනේදී හම්බ වෙන දේවල් තමයි ඊළඟට කිව්වේ. දෙපසින් මහ වනය දැකලා සුසුම්ලතේ. සුසුම්ලනවා කියන්නේ අපි හූල්ලනවා කියන්නේ. ලැබෙන දේවල් නොලැබෙන දේවල් වලට නේද? සුසුම්ලමින් තමයි ওই ගමන යන්නේ. හැබැයි කවියා කියනවා මොකද්ද? නිවනට යන්න නම් තොටුපළ දැන මෙමන් යහතින් ගමන් යතේ. නිවන නැමැති තොටුපළට යන්න නම් ගමන කොහොම වෙන්න ඕනේද? යහපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ දේවලුත් ජීවිතේ සිද්ධ වෙන්න ඕනේ. අද මේ කරගන්න පින්කම් වගේ දේවල්, වටිනාකම් වගේ දේවල්. තේරුණාද කියනද? ඒ විතරක් නෙමෙයි අර මං කිව්වේ ලාභ සත්කාර වලට හසුවම නම් යන්න පුළුවන්ද තොටුපළට? තොටුපළට යන්න පුළුවන්ද? බෑ. තේරුණාද කියනද? නිසා පින්වතුනි රාග ద్వේෂ මෝහ මේවයින් බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. නේද? ඊළඟට අපි තුල පවතින ලෝභ ద్వේෂ මෝහ කියන මේ අකුසල් වලින් අකුසල් මුල් වලින් මොකක් වෙන්න ඕනේද? අපි පරිස්සම් වෙන්න ඕනේ. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් මුල් හැම විටම මොකක් වෙන්න ඕනේද? ඉස්මතු වෙන්න ඕනේ. මතු වෙන්න ඕනේ. තේරුණාද? දවසක් අභය රාජ කුමාරයා මට මතක විදිහට බුදුරජාණන් වහන්සේ සීත වනයේ ඒ වනයත් හීතලම හීතලයි. අභය රාජ කුමාරයා හීතලට අඳිනේ වැඳගෙන කැලේට එනවා. රාජකුමාරේ බුදුහාමුදුරුවන්ට හීතලට අඳිනේව මුකුත් නෑ. බුදුහාමුදුරුවෝ කැලේ තන මේ වේලි කොළ ටිකක් උඩ ඇතිරිය හදාගෙන ඒක උඩ තමයි සැතපීලා තියෙන්නේ. කුමාරයා බුදුහාමුදුරුවෝ දැක්ක ගමන්ම පුදුම හිතුණා. ඇයි පුදුම හිතුනේ? මේ කැලේ මේ හීතලේ කොහොමද මේ ඉන්නේ කියන එක. තේරුණාද? ඉතින් කුමාරයා ප්‍රශ්න කළා. ඔබ වහන්සේ කොහෙද රාත්‍රිය ගත කළේ? බුදුහාමුදුරුවෝ මම මේ වනයේ තමයි රාත්‍රිය ගත කළේ. කොතනද? අර තන කොළ ටික කොළ උඩ හදාගත්තු ආසනයේ තමයි මං සැතපුනේ. කුමාරයා පුදුමයටපත් වෙනවා. ඇයි? කොහොමද මේ වගේ තැනක මේ දැඩි හීතලේ මොකක් වුනේද? සැතපුනේ. බුදුහාමුදුරුවන්ට ඒවා පිළිබඳව ඇලීම් තිබුණේ නැහැ. ඉන්න තැන පිළිබඳව ප්‍රශ්න තිබුණේ නැහැ අපිට වගේ. අපිට තමයි එහෙම ප්‍රශ්න තියෙන්නේ. තේරුණාද කියන්නේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝම නිදහසේ මොකක් වුණාද? සැතපුණා. ඒ කටයුතු රාත්‍රිය ගත කළා. බාධාවක් තිබුණේ නැහැ. කරදරයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මට මේ හීතල කියන එක බාධාවක්ද? ගැටලුවක්ද? නෑ. අභය රාජ කුමාරයාට පැහැදිලි කරනවා. ඒතර දැන් අර ලාභ සත්කාර එහෙම නැත්තම් සැප පහසුවම හොයන කෙනාට තමයි සැප පහසුව මොකක් වෙන්නේද? ප්‍රශ්නයක් වෙන්නේ. ඒ සැප පහසුව පසුපසම නොපන්නා කටයුතු කරන කෙනාට ඒක ගැටලුවක්ද? ඒක ගැටලුවක් නෙමෙයි. ලාභ සත්කාර පසුපසම යෑම හොඳ දෙයක් නෙමෙයි. තිස්ස කියලා සන්නාලියෙක් හිටියා. සන්නාලිය කියන්නේ කාටද? රෙදි මහන කෙනාට. ඒක ලස්සන කතාවක්, අපේ බණ කතාවක්. තිස්ස සන්නාලිය උදේවරුවේ රෙදි මහලා හම්බ වෙන සල්ලි වලින් දානි පූජා කරනවා. හවස රෙදි මහලා හම්බ වෙන සල්ලි වලින් අම්මයි තාත්තයි බලා ගන්නවා. ඒක තමයි එයාගේ ජීවිතේ. රෙදි මහලා හම්බ වෙන උදේවරුවේ සල්ලි වලින් දානි පූජා කරනවා. හවස රෙදි මහලා හම්බ වෙන සල්ලි වලින් අම්මයි තාත්තයි බලා ගන්නවා.
අපේ රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකේ වඩිනකොට එක් දිව්‍ය විමානයක් දකිනවා හුදකලයි. කවුරුත් නැහැ. දෙවිවරුන්ගෙන් අහනවා මේ දිව්‍ය විමානේ ඇයි හුදකලා? ඇයි මේකේ කවුරුත් නැත්තේ? එතකොට අර දෙවිවරු සඳහන් කරනවා පරිවාර තිස්ස සන්නාලිය වෙනුවෙන් තමයි ওই දිව්‍ය විමානේ මැවිලා තියෙන්නේ. කොට නැගිලා තියෙන්නේ. තිස්ස සන්නාලිය එතකොට කොහෙද ඉන්නේ? කොහෙද? මෙහෙ රෙදි මහනවා. තාම. උදේ වරුවේ රෙදි මහලා දාන දෙනවා, අවස් වරුවේ රෙදි මහලා අම්මයි තාත්තයි පෝෂණය කරනවා. අරෙහි මොකක් වෙලාද? පොත සහස්ස වත්තුපකරණය කියවල බලන්න. පළවෙනි කතාව. තිස්ස සන්නාලියාගේ කතාව. ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. සහස්ස වත්තුපකරණයේ පොත දිව්‍ය විමාන දෙකක් පහළ වෙලා තිබුණා. එකක් සද්ධාතිස්ස රජුරවන්ට. ඔය මං කිව්වේ තිස්ස සන්නාලියාගේ සිදුවීම පමණයි. බලන්නකෝ. ලාභ සත්කාර පසුපසම පන්නා ගියාද? තේරුණාද කියන දේ? අන්න බලන්න. ලබාගත්තු මනුස්ස ජීවිතේ මොකක් කළාද? තමන් හරි තැනට නිසි තැනට කළමනාකරණය කළා. දැක්කද ප්‍රතිඵලය? සා ඊගාවට පින්වතුනි ওই කාරණාව විවිධයට ඔයාලට මතක් කරද්දී මේකත් මතක තියාගන්න. ඔය අනුන්ගේ දේවල් අපිට වැඩක් තියෙනවද? වැඩක් නැහැ. දැන් මේ අර එක කතාවක් තියෙනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් නේද? අපේ නීති පීඨයේ ඉන්න පුතා දන්නවා ඇති මේ කතාව. අහලා තියෙනව නේද නම්? තුමා දවසක් මේ බෝඩ් එකේ ලියාගෙන ගියාලු මේ 9 වරක් චක්කරේ. 9 වරක් 1 9යි, 9 වරක් 2 18යි, 9 වරක් 3 27යි, 9 වරක් 4 36යි. ඔහොම ලියාගෙන ඇවිල්ලා අන්තිමට මේ 9 වරක් 10යි 91යි කියලා ලිව්වලු. ඔක්කොටම hina. ඇයි ඔක්කොටම hina ගියේ? 9 වරක් 10යි 91ක් වෙන්න බෑනේ එහෙනම් නේද? කීයක් වෙන්න ඕනේ? ඔව්. අයින්ස්ටයින් නිහඬව හිටියා. පිරිස දිහා බලාගෙන. ඒගොල්ලන්ගේ hinaවයි කතාවයි ඉවර වෙනකන් හිටියා බලාගෙන. දැන් ඔක්කොම මෙයාට මොකක් කළාද? සමච්චලයට hina වුණා. නේද? නිහඬව සියල්ල ඉවර වෙනකන් ඉඳලා අයින්ස්ටයින් කියනවලු ඒක දාර්ශනිකයන්ගේ ස්වභාවය. මොකද්ද කියන්නේ? දැන් මම මේ 9 වරක් 9 වෙනකන් ලිව්වා හරියටනේ. ඒ ගැන ඕගොල්ලන්ට මේ කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කවුරුවත් එතන hina වුණෙත් නැහැ. කාටවත් ඒකේ ගැටලුවක් තිබුණෙත් නැහැ. හැබැයි මට වැරදුනේ කීයද? වැරදුනේ එකයි. දැන් අර 9ම හරි. ඒ ගැන කවුරුත් ඇගයුවේ නැහැ. සමච්චලයට ලක් කළේ කොතනද? වැරදිච්ච එක තැන. ඕක තමයි අපි කාගෙත් කතා. තේරුණාද? 99%ක්ම හොඳයි. හැබැයි එකක් වැරදුනොත් අර 99ම මොකක් කරගන්නවද? අර නිසදසක තියෙනවා මුරුංගා ගහටත් මලපණී කියලා ලියලා. ඔතෙන්ට මං ගලපන්න. මුරුංගා ගහ කියනවා කොලත් බෙහෙතට ඕනේ. කරල අපූරු ව්‍යංජනයක්. පොතු බෙහෙතට ගන්නවා. ගන්නව නේද මහත්තයා? මුළුත් බෙහෙතට ගන්නවා. මුරුංග ගහේ අහක දාන්න දෙයක් නැහැ. ඔක්කොම වටිනවා. හැබැයි අපිට පේන්නේම මුරුංග ගහේ එක අඩුවලු. මොකක්ද ඒ අඩුව? හයිය නැති අත්ත. කවුරු හරි අපිව අන්දන්න එනවනම් අපි කියන්නේ මේ මුරුංගත්තේ තියන්න එන්න එපා කියලා. ඕක කොහෙන් හරි ඇහිලා මුරුංග ගහට. ඒකට තමයි මුරුංග ගහට කේන්ති ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි නිසදස ලියපු කෙනා ලියන්නේ කවුරු හරි මුරුංගා ගහටත් මොකද්ද? මලපණි. දැන් අයින්ස්ටයින්ගේ කතාවෙත් බලන්න. අර 9 වරක් 9ට එනකන් ලියපු එක පිළිබඳව මේ කවුරුත් වරදක් පෙන්නුවේ නැහැ. 9 වරක් 981යි කියලාත් අයින්ස්ටයින් ලිව්වා. හැබැයි 9 වරක් 1091යි කියපු එක තමයි පෙවුනේ. සහ hina වුනේ සමච්චලයට ලක් කළේ. අපේ ජීවිත කතාවලත් එහෙම තමයි. තේරුණාද? අපිට hina වෙන්න බලාගෙන ඉන්න සමච්චලයට ලක් කරන්න බලාගෙන ඉන්නවා. කොමත් හැටි ඒකනේ. අපි හොඳට ඇන්දත් ඒකේ ඇදයක් දකින්න නේද? නරකට නම් ඇන්දේ ඒක කොහොමත් ඇදේ දකින්න නේද? ස්වභාවය එහෙමයි. අපි හොඳට හිටියත් බයිනවා, නරකට හිටියත් බනිනවා. ඒක හැටි. ඒකෙන් අපිට පළක් නැහැ. මොකද්ද වෙන්න ඕනේ එහෙනම්? තමන්ගේ ගමන නිවැරදිව යාමයි වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ
නිවැරදි දිසානතියට හදා ගැනීමයි වැදගත් වෙන්නේ. අනුන්ගේ දේවල් අපිට වැඩක් තියෙනවද? අනුන්ගේ දේවල් වලින් අපිට වැඩක් නැහැ. මොකද සංසාර ගමනක ඉන්න අපි, తాවකාලික නවාතැනක ඉන්න අපි, මේ නවාතැනින් බැහැලා ගියාට පස්සේ ඔය කවුරුවත් අපිට ඉන්නවද? ඉන්නවද ඔය කවුරුවත් අපිට? ඔය කවුරුවත් අපිට නැහැ. නිසා කරන පින්කම හොඳ සිතින් මොකක් වෙන්න ඕනේද? කරගන්න. වෛරී සහගත සිතුවිලි, ක්‍රෝධ සහගත සිතුවිලි නිසා සසරේ අපි කොච්චර අතරමං වෙන්නේ නැතිද? නේද? ඔය වැරදි මගින් ලාභ සත්කාර ලබන්න ගිහිල්ලා සසරේ අපි කොච්චර අතරමං වෙන්නේ නැද්ද? ආයි එහෙම වෙන්න ඉඩ තියාගන්න එපා. ඒකයි මං කිව්වේ වෙච්ච දේවල් පිළිබඳව එහෙම නැත්තම් තමන්ගේ තියෙන අඩුපාඩුකම් පිළිබඳව ස්වයං විවේචනයක් කරගන්න කොයි වෙලාවකවත් ලැජ්ජ වෙන්න එපා. හැබැයි සසරට ඒවා ගෙනියනවා නම් ආන් එතන ලැජ්ජ වෙන්න ඕනි නැද්ද? ආන් එතනයි ලැජ්ජ වෙන්න ඕනේ. තේරුණාද කියනද? හොඳ දේ, හොඳ පින්කම හොඳට අපි සිද්ධ කරන්න ඕනේ. හොඳට කරන්න ඕනේ. නේද? එතෙන්දිත් පින්වතුනි ඊටාම වැදගත් දෙයක් තමයි අනුන්ට උපකාර කිරීම. නේද? තමන්ගේ ගොඩ හැම වෙලෙම වැඩි කරගන්න බලන එක නෙමෙයි වෙන්න ඕනේ නේද? අර කවියේ තියෙන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. නංගිටයි මටයි වැඩිය කඩන නරක ළමයි එහෙම නෙවෙයි අපි. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. දෙවෙනි පදේ එහෙමනේ. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලාතෝ. බලන්නකො පුදුම පණිවිඩයක් නෙවෙයි දෙන්නේ. ලංගෙටයි මටයි ගෙඩි දෙකක් ඇති. ගහේ ඕනි තරම් ගෙඩි තියෙනවා. හැබැයි එහෙම තිබ්බ කියලා හිංසා හානි කරන්නේ නැහැ. විනාශ කරන්නේ නැහැ. අර ඕකටම මට හිතෙන්නේ ওই විදිහටම ලියවෙච්ච ගීතයක් තමයි අර පිරිබැස්ම ගැනම අමරදේව මහත්තයා කියන්නේ පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේහි සැතපෙනවා. දැක්කනේ? අර පිරිමැස්ම පිලට වෙනම පැදුරක්, පැලට වෙනම පැදුරක් තිබ්බේ නැහැ. පිලේ පැදුරම තමයි කොතෙන්ට අරන් ගියේ? පැලට අරන් ගියේ. පිල කියන එක gedara තිබ්බේ. gedara පිලේ පැරණි නිවසේ තාත්තා නිදියේ ගත්තේ. පැලේ තියෙන්නේ පිලක් නෙමෙයි, පැලේ තියෙන්නේ මොකද්ද? මැස්සක්. එතකොට ඒ පිලේ පැදුරම තමයි මැස්සේ එලාගත්තේ. අර පිරිමැස්ස. තේරුණාද කියනද? හැම විටම අපි කටයුතු කරන්න ඕනි මොකද්ද? අර පිරිමැස්මෙන් ලාභ සත්කාර පසුපසම තමන්ගේ ගොඩම හැම විටම වඩා ගැනීමේ අරමුණින්ම පන්නගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. අර සංස්කෘත පාඨයකුත් තියෙනවා පරෝපකාර ප්‍රත්‍යාය. අනුන්ට උපකාර කිරීම පින් පිනිස හේතු වෙනවලු. තව කෙනෙකුට උපකාර කරන්න පුළුවන් නම් ඒක මොකද්ද? පින් පිනිස හේතු වෙනවා. පාපාය පරිපීඩිතං. ඒ කියන්නේ අනිකාට අනුන්ට පීඩා කිරීම පව් පිනිස හේතු වෙනවලු. ඊළඟට දැන් ඔය වැඩ කරද්දිත් අපි පරිස්සම් වෙන්න ඕනේ. පින්කම් අරෝමේව කරද්දි දැන් අර එක සංස්කෘත පාඨ කීපයක් තියෙනවා මෙහෙම. ඒක මම කියන්නම්. ඒකෙන් කියවෙන්නේ මුල මැද අග යමක් කරනකොට යහපත් වෙන්න ඕනි කියලානේ. මුලත් හොඳ වෙන්න ඕනි, මැදත් හොඳ වෙන්න ඕනි, අගත් හොඳ වෙන්න ඕනි. දැන් මේ සංස්කෘත පාඨ ටිකේ කියන්නේ මෙහෙමයි. ජල මජ්ජේ දීයතේ දානං. ජලයේ මැද දානයක් දෙනවලු. පටිග්ගාහ විනස්සති. වළඳන කෙනා විනාශයටපත් වෙනවලු. දායකා නිරයන් යන්ති. දෙන කෙනා අපාගත වෙනවලු. මොකක් ගැනද මේ කියන්නේ? මොකක්ද? ජල මජ්ජේ දීයතේ දාන. මාළු බානවා. මොකද්ද කරන්නේ? මාළු බානවා. ජල මජ්ජේ දීයතේ දාන. ජලයේ මැද මොකක්ද? දානයක් දෙනවා. දැන් බිලී කොක්කයා මුණලා මොකක් කරනවද? දැන් මොන්න දානේ. නේද? පටිග්ගාහ විනස්සති. වළඳන කෙනා මොකක් වෙනවද? විනාශයටපත් වෙනවා. දායකා නිරයන් යන්ති. දායකයා කොහෙද යන්නේ? අපාගත වෙනවා. එහෙම පින්කම් කරලා වැඩක් නැහැ. තේරුණාද කියන දේ? එහෙම මේ තමන්ගේ ජීවිතේ හසුරෝල හරියන්නේ නැහැ. ලාභ සත්කාර ලැබලා හරියන්නේ නැහැ. තේරුණාද? මුල මැද අග කියන තුන් තැනම මොකක් වෙන්න ඕනේද? යහපත් වෙන්න ඕනේ. එහෙනම් පින්වතුනි
අද ධර්ම දේශනාවට ඔබට මම මේ කාරණා ටිකත් එක්ක පැහැදිලි කරලා දෙන්න යෙදුනේ කියලා දෙන්න යෙදුනේ ලාභ සත්කාර පසුපසම හඹා ගිහිල්ලා කටයුතු කරලා හරියන්නේ නැහැ කියන කාරණාව. ඒ කාරණා ටික මතක තියාගෙන ඒවා ජීවිතේටත් එකතු කරගෙන අපි හදාගමු ජීවිතේ. අද මාතෘකාව බවට පත් උනේ ධර්ම දේශනාවේයි. ඉතින් අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්නට මූලික පසුබිම සැලසුනේ අපේ සුමනා විතාරණගේ මහත්මිය සහ ලේස්ලි රණසිංහ මහත්මයා දෙපළ දරුවෝ කවුරුත් එකතු කරගෙන මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය තාත්තාට පින් අනුමෝදන් කරන්න කැටවල ගෙදර පදිංචි පොඩි මහත්මයාට. ඉතින් ඒ වෙනුවෙන් මේ පින්කම මේ විදිහට සූදානම් කළා. අපි කවුරුත් එකතු වෙලා සිද්ධ කළා. එහෙමනම් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් ඒ ආදරණීය තාත්තා අනුමෝදන් වෙත්වා, දුකකනම් දුකින් අත මිදෙත්වා, සැපවත් වෙත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකම මේ පින්කමෙහිදී තවත් විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කැටවල ගෙදර අම්මා. මේ වෙනකොට අවුරුදු 86ක් වෙනවා. ඒ 86 වෙනි වීහි පසු වෙන ආදරණීය මෑණියන්ටත් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා අද මේ පින්කම සිද්ධ කෙරෙනවා. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලු පින්කම් වල බලය ශක්තිය කරන කොටගෙන අපි කලින් නම් සිහිපත් කරපු තිසර බුද්ධික පුතණුවන්, ඒ වගේම කල්ප හේවගේ පුතා, ඒ වගේම නුවන් බුද්ධික පුතණුවන්, ඒ වගේම සචිනි දිලීකා දියණිය ඇතුළු මේ පවුලට සම්බන්ධව අද මේ පින්කමත් එක්ක එකතු වෙලා ඉන්න දරුවෝ ඇතුළු වැඩිහිටියෝ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් නිවන් දකින්නටම මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝම හොම වැඳගත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. වැවුරු කන්නල බුදුරච වෙහිරින් කලා බසිනා සදහම් අමාගඟුල දැන් රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම් සතර TV රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම් සතර TV ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි. අමතන්න දම් සතර TV රත්නපුර ශාඛාව 0.1-95-90-361 ප්‍රධාන කාර්යාලය දම් සතර TV වැවුරු කන්නල 0.41-22-55-337